අවසරයි ස්වාමීන් වහන්ස වික්ටෝරියා රිපබ්ලික් පිහිටි බද්දක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් දිනපතා පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 5 වෙනි දින ධර්මදේශනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්දක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජනීය පෑගොඩපළ ඉමඥාන ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයදී පිළිගනිමු සාදු 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 අද දෙසැම්බර් 5 වෙනි දින ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වනුයේ කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් නිරතුරුව බෝධි අංග වඩමින් පතන්නා වූ බෝධියකින් නිර්වාණය අවබෝධ කිරීමට මෙම පින හේතු වේවායි පතමින් ඒ වගේම දෙසැම්බර් මාසයේ උපන් දිනයන් සමරන ප්‍රභා සුජාතා සහ නන්දන යන අයට ආශිර්වාද කිරීමටත් සංසාරගත සියලුම ඥාතීන්ට පින් පැමිණීමටත් සුජීවත්ව සිටින දෙමව්පියන්ට ආශිර්වාද කිරීමටත් ඒ මිත්‍රයන් පිරිස බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණයට සදී පැහැදී සිටින පිරිස සීලේ පිටවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා
සමාධට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තම්භං ආමවන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තියාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මෙහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන් ඉන්න ඉරියව්වට සිහිය පවත්ව ගන්න. අපි සියලු දෙනාම මේ මෙහොතේ මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ පවතින්නෙත් ඊටා කලාතුරකින්. එම ධර්මයේ දේශනා කරන අය පහළ වෙන්නෙත් කලාතුරකින්. ඒ දේශනා කරපු ධර්මයේ සෙවනය කළා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ ඊටා කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත් උතුම් සේසත් ධර්මය මේ ලෝකයේ පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මයේ සෙවනය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නටත් අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. අපේ ජීවිතයට මේ ලැබුණු උතුම් අවස්ථාව මේ දුර්ලභ මොහොත මේ උතුම් ප්‍රතිලාභය තව කොතෙක් දවසක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට තනාගතයන පිණිබිඳක් වගේ කියලා. තනාගතයන පිණිබිඳ ඕනම මොහොතක බිමිට පතිතුවෙන් පුළන් කිසිම හයියක් හත්තයක් නෑ. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ කිසි මහජයක් හත්‍යයක් තියෙන එකක් නොවේ. ඒ වගේ මේ ජීවිතය කියන්නේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳුනු මුදුනින් ගලන ගංගා හැම මොහොතේම පහලටයි ගලන ගංගාව කිසි මොහොතක නතර වෙන්න හැ. ජීවිතයත් එහෙමයි. උපම් මොහොතේන්ද්‍ර ජීවිතය මරණයට තමයි ගලාගෙන යන කිසිම දවසක් මොහොතත් ජීවිතය නතර වෙන්න හැ. ඒ වගේම ජීවිතය මරණයට කැපුණු ගවයෙක් වගේ ගවයෙක් මරණත්තානයට රැගෙන යනකුට තියෙන හැම්ම පේවරකම ලංවෙන්න මරණයටයි. ජීවිතය කියන්නෙත් එහෙමයි මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රයක් පැයක් විනාඩියක් පාසාම ජීවිතය පියමන්න ගන්න මරණයටයි. එවගේම ජීවිතයේ දිය ඇන්දිරක් වගේ දිය ඇන්දිර වහාම මැකෙනවා මැකනිරයි කවදාකොත් දකිින් ලැබෙන්නේ. ජීවිතය කියන්නෙත් එහෙමයි ඕනම මොහොතක ජීවිතය මරණින් මැකී යන්න පුළුවන්. ඒ මරණින් මැකෙන ජීවිතය කවදාකොත් අපිට දකිින් ලැබෙන්නේ. මේ විදිර ගත්තහම ජීවිතය කිසි හයියක් හත්තියක් නැති වේගේ මරණය කරා යන මරණය කරාම්පිය මන්නගන මරණයෙන් කොයි මොහොතක හෝ මේ ජීවිතය මැකී යනවා. මරණය අපිට නොය හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළන් අපි කණබන ආහාර පෑවන බැරි වෙලාවක් අසක් විසක්නොත් යනනකොට පය හැපිලලිස්සල වැටනොත් සතෙක් සර්පය දෂ්ටකරොත් මනුෂ්‍ය අමනුෂ්‍ය කරදවලට ලක්වුණොත් වාත පිතසම තුන්දොස් කිපනොත් පරිහරණය කරන යානවාහන විදිරි වැනි දේවල් බාහිර ඇත නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන ජීවිතය මරණයට පත්වෙන්න පුළන් එනිසා ජීවිතය හරිම තාවකාලික මාරණය ඒ කාන්තිම සිද්ධ වෙන දෙයක්. එම නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දිනකීපේ සතිකීපය වෙන්න පුළන් සමහරලාට මේ අවසාන දවස වෙන්න පුළුවන්. එම නිසාම අප අවසාන දේශනය සවනී වෙන්න පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදා මහන්ඩ ලැබෙන්නේ. මේ මොහොත අපට භාග්‍ය වාසනාව දාපත්තුලතින ඒ නිසා අපේ දෙසවම් මේ සඳහාම යොමු කරගෙන අපේ සිත මේ තඳා තබාගෙන මේ ධර්මය අවබෝධ කරගන්නවා කියෙන දැඩිමාංශකත්ව ඇති කරගෙන අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ තුන් අවවාදය අනුශාසනාව සවනය කිරීම සඳහා අපි කවුරුත් සාධකාරයක් පවත්තු. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුබ්බේකෝ සුසීම ධම්මට්ටිති ඥානම් පච්චා නිබ්බානේ ඥානන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් සන්ධ්‍යහයාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපුයේ වටිනා ධර්මය අපි සේවනය කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තයට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම සුසීම සූත්‍රය. සුසීම කියලා පරිභාජකයෙක් බුද්ධ ශාසනය පැවිදිලා ඔහු අරමුණ කරගෙන දේශනා කරපු නිසා මේ දේශනයට සුසීම සූත්‍රය නමින් හඳුන්නනවා. තොට සංයුත්ත නිකායම අභිසමය සංයුත්තයේ සම්පූර්ණම පටිච්ච සමුපාදය පිළිබඳව දේශනා තමයි තියෙන්නේ. අභිසමය කියන අවබෝධ කරගන්නවා කියන එකයි. එක්තරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේල්වනාරාමි වැඩ ඉන්නවදීකදී තමයි මේ දේශනය සිද්ධ කරේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රජාගහනුවර වැඩින්න කාලේ භාග්‍යතුන් වහන්සේට මනුෂ්‍යයන් බොහෝම සත්කාර ගෞරුව පුද පූජා පැවැත්තුවා. චීවර පිණ්ඩ පාත ගිලම් පස කියන මේ දේවල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අසීමිත ලෙස ලැබෙන්ඩ පටන්ගත්. බිසුන් වහන්සේලාටත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේට සාාවකයන්ටත් මේ ලාභ සත්කාර ලැබෙනකොට මේ ජීවර පිණ්ඩ පාත මේ සිව් පසේ පහසුවෙන් ලැබුණා. ඒ කාලේ හිටි අන්‍ය තීර්ථක පරිභාජකාදී පිරිසට මනුෂ්‍යයන් ගොඩාක් කාලයක් යනකොට ගෞරුව සත්කාර සම්මාන කරේ නෑ. ඒ අයට අවශ්‍ය ඒ විශ්ව පසේ අයට හරි ආකාරු නිශ්‍යාකාරු ලැබුණේ නැහැ. ඉතින් ඊට පස්ස මේ අය මේ සම්බන්ධව ගොඩාත් දේවල් කතා කර ඇයි අපට මේ දේවල් නොලබෙන් ඇයි මේ සමන ගෞත්තමයන්ගේ සාාවකයන්ට මෙච්චර මිනිස්සු ගෞරුව සත්කාර සම්මාන කරන්නේ. ඉතර බෝහය අතර ඇති වුණා මේ සමන ගෞත්තමයන් වහන් ශාවකයෝ මනුෂ්‍යයන්ට හරියට ජීවිතය සම්බන්ධව දේවල් කියල දෙනවා. ඇති ඒ පැහැදීමත් එක්ක තමයි මිනිසු සංඝහට නැත්තම් බිස්සුන් වහන්සේලාට මිච්චර ගෞරුව සත්කාර සම්මාන කරන්නේ. ඉති මේ කාලේ මේ රජගහනුවර හිටිය සුසීම කියලා පරිභාජකයෙක් බොහෝ පිරිසක් එක්ක සුසීම කියලා පරිභාජකයෙක් හිටිය. මෙන්න මේ සුසීම කියන පරිභාජකයාගේ පිරිසත් එය අයත් මේ පිළිබඳව හරියට සාකච්ඡා කරා. ඉතින් ඒ එකතු වෙලා කිව මේ මිනිස්සු මිච්චර මේ සමන බවත් ගෞතමයන්ගේ සාාවකයන්ට සලකන්නේ අය මිනිස්සුන්ට මේ ධර්මය දේශනා කරනවා. ඒ නිසා සුසීම ඔබ සමන ගෞතමයන් ළඟට ගිහිල්ලා ඒ ශාසනය පැවිදි වෙලා ඒ තියෙන ධර්මය ඉගෙනගෙන ඇවිල්ලා අපි අපේ දේවල් හැටියට මිනිස්සුන්ට කියමු. එතර මිනිසුන්ට මිනිස්සු අපිට එතොට අපිටත් හොඳට සත්කාර සම්මාන ගෞරුව කරාවි කියලා. ඉතින් මේ සුසීම කියන පරිභාජක මේ කාරණය පිළිගත්තා. එය බැලුව දැන් මේකෙන් ගැලවෙන්ට තියෙන එකම ක්‍රමේ තමයි බුද්ධ ශාසනයට ගේල්ලා ධර්මයගෙනගෙන ඇවිල්ල අපේ ඒව හැටියට දේශනා කිරීම. ඉතින් ඒ නිසාමයා බැලුවා දැන් ඒ සඳහා කාළඟද පැවිදිෙන් ඕනේ. එතොට මෙයා තෝරගත්ත කවුද ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි තෝරගත්ත ඇයි. ආනන්ද ස්වාමීන් නැතමයි ධම්ම භාණ්ඩාගාරික නේද බුදුරජාණන් වහන්සේම හඳුන්වා දෙන්නේ ධර්මය ගබඩා කරලා තියෙන කාළඟද ආනන්ද ස්වාමීන්. ඉතින් ගබඩාවටම ගියාමකද වෙන්නේ ඔක්කොමට ගන්න පුළුවන්. ඒ නිසා මේ සුසීම කියන පරිභාජක ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ආනන්දයන් වහන්සේ මම කැමති මේ ශාසනයේ පැවිදි වෙලා බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. දැන් අර මේ කතා මොකුත් කියන්නේ නැතුව මේ ශාසනයේ පැවිදිලා බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න මාත් කැමතියි කිව්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට රැගෙන ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ සුසීම පරිභාජකයා කියනවා අපේ ශාසනයේ පැවිදිලා මේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්න කැමතියි. ඉතින් කියල මතක් කරට පස භාගිතුන් වන්සක එහෙනම් ආනන්ද මේ සුසීම පැවිදි කරලා
උපසම්පදාව ලබා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවසරයෙන් මේ සුසීම හාමුදුරුවෝ සුසීම පරිබ්‍රාජක මහණ වෙලා උපසම්පදාවත් ලබා ගත්තා. දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නවා දැන් මෙයා මොකටද පැවිදුනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වගේම ඒ අයගේ අභ්‍යන්තරික ජීවිතත් දකිනවා. ඒ අය යමක් අවබෝධ කරගන්න වටහා ගන්න තියෙනවා. දැන් මේ පොඩි ලාමක දේවල් හිත ඇතුලේ හිතේ එළිය තිබ්බට හැබැයි ඇතුලේ අවබෝධය සඳහා සමහරලාට ඒ අයගේ හැකියාවල් තියෙනවා. ඒ නිසා අර මහාන වෙන අදහස භාග්‍යවතුන් වහන්සේ එච්චර සැලකිල්ලට ගන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මේ අයට ධර්මයේ දෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ අයට ශාසනය අවස්ථාව දෙන්නේ. දැන් නැත්තම් දැන් මෙයා එන්නේ සම්පූර්ණ හොර හිතින්මයි මහණ වෙන්නේ. ධර්මයේ හොරකම් කරන යන අදහසින් තමයි මෙයා මේ ශාසනයට ප්‍රවේශ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක දකිනවා. නමුත් උන්වහන්සේ දකින එයාට මේ ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙන. ඒකයි භාග්‍යවතුන් වහන්සේට ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥානෙ, සත්තානං ආශයානුසේ ඥානෙ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට සමහරට අහු වෙන්නේ නැහැ. එයාගේ වචන ටික විතර උන්වහන්සේට අහු වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේට එහෙම නෙමෙයි. මෙයාගේ අදහස වගේම අභ්‍යන්තරයේත් පේනවා. මෙයා මෙහෙම ලපටි ආසාවක හිටියට හැබැයි මෙයාට මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි සමහර අය නොයෙක් අදහස් වලින් ශාසනය පැවිදුණාට බුදුරජාණන් වහන්සේ ඒවා එහෙම හැලුවට ලක් කරන්නේ නැහැ. ඒක දැන් නන්ද ස්වාමීන් වහන්සේ කිව්වට මහණුනේ. නමුත් උන්වහන්සේ දන්නවා ඒ අයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමහර අය ඒ කාලෙත් ජීවත් වෙන්න මහාන වෙච්ච හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අයට හරියට ජීවිත අවබෝධයට මාර්ගය කියලා දුන්නා. ඉතින් ඒ නිසා මොන අදහසින් සමහරලාට ශාසනයට ආවත් ගැටලුවක් නැහැ. හරියට ශාසනයේ ඒ පිළිවෙත් පුරන්න අවස්ථාවේ අයට සැලසෙනවා නම්. එතකොට ඒ අයට කාලයක් යනකොට ඇයි තමන් පැවිදුනේ කියන දේ අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙයාගේ මේ ලාමක ගතියත් වුණත් භාග්‍යවතුන් වහන්සේකට මේ විරුද්ධ වුණේ නැහැ. උන්වහන්සේත් දන්නේ නැති ගානටම එයාගේ කියමුන්ට එහෙනම් කැමති නම් බ්‍රහ්මචර්යය මහාන කරන්න කිව්වා. ඊට පස්සේ ඉතින් දැන් මෙයා මොකද උනේ මහාන වෙලා දැන් එයා මෙයාගේ කාර්යභාරය තමයි පුළුවන් තරම් ගබඩාවෙන් දේවල් ගන්න. ඉතින් ඒ නිසා හරියට ඉතින් ධර්මයේ ඉගෙන ගන්න හරීම උනන්දුවක් දක්වලා ඉතින් නොයෙක් විදිහේ දේවල් කරනවා. බණ අහනවා. ඉතින් ආමුදුරු පිළිබඳ සාකච්ඡා කරනවා. මේ දේවල් කරගෙන යනකොට මෙයාට මේ සමහරලාට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමහර ස්වාමීන් වහන්සේලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ඒ අරිහත්ත්වයේ එහෙම සමහර ඒ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවලදී උන්වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් විශ්ව පිරිසක් ඒ වගේ කරපු අවස්ථාවක මේ සුසීම හාමුදුරන්ට අහන්න ලැබුණා ඒ බිසුන් වහන්සේලා අරිහත්ත්වයට පත් වෙලා කියලා. ඉතින් මෙයාට ඕනේ වුණා දැන් මේ හාමුදුරුවොත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරන්න. මෙයා හිතුවේ මේ රහත් වුණ ගමන් ඔක්කොටම ඊර්තිපාතිහාරය පාන උඩින් යන්න පුළුවන් කියන එක තමයි දැන් මෙයා කල්ැතු ඉගෙන ගත්තේ. සමහරට එන්නේ ඉස්සෙල්ලත් ඒව දැනගෙන ඉන්න ඇති. රහත් වුණාම මෙහෙමයි කියලා. ඒ නිසා දැන් මේ රහත් වුණු හාමුදුරු ළඟට ගිහිල්ලා ඇහුවා මේ ඔබ වහන්සේලා මේ කීනා ಜಾති වුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තායා පජානාති මේ ಜಾතිය ශේකරා බ්‍රහ්මචර්යාව වැස නිම කරා අරිහත්ත්වයේ සඳහා ආයමත් කිසිම දෙයක් කරන්න නැහැ කියලා අවබෝධ කරගත්තා කියලා කියන කාරණේ ඇත්තද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේට කො එහෙම අපි කියනවා. එතකොට මේ සුසීම හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේලාට එහෙම හැකියාවක් තියෙනවා නම් එහෙම දකින්න පුළුවන් නම් අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබ වහන්සේලාට එහෙනම් පුළුවන්ද මේ ඒකෝපි හුත්වා බහුදා හෝති මේ විදිහේ 이르දිපාතයාරේ පාන්න පුළුවන්ද එක්කෙනෙක් වෙලා බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟට මේ තියෙන මේ බීති අර මේවා ඉක්මවාගෙන මේ අහස යනවා වගේ යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟට අහසේ මේ කුරුල්ලෙක් වගේ පියාසර කරන්න පුළුවන්ද කියලා ඇහුවා. පොළොවේ වතුරේ වගේ කිමිදෙන්න පුළුවන්ද කියලා ඇහුවා. වතුරේ පොළොව යනවා වගේ යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වගේම මේ මහා ආනුභාව සම්පන්න සඳහිරු අතපත ගන්න එහෙම පුළුවන්ද? ඉතින් මෙහෙම ඇහුවා. එතකොට කිව්වා නොහෙතන් අවස අනේ අපිට එහෙම කරන්න බෑ කිව්වා. අපිට එහෙම කරන්න බෑ කිව්වා මේ ස්වාමීන් වහන්සේ. ඊනොකට එහෙම බැයි නම් මේ අනුන්ගේ මේ ඔය දිව දෙක කනින් දිව්‍ය වූ මනුෂ්‍ය වූ සද්දවත් අහන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒතරම් අපිට ඒව අහන්නත් බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා ඒකත් බැයි නම් මේ අනිත් අයගේ හිත කියවන්න පුළුවන් ද ඇහුවා. මෙයාට තියෙන රාගසිත, මෙයාට තියෙන දේශසිත, මෙයාගේ හිත උතුම් මේ විදිහට අනුන්ගේ සිත් කියවන්න පුළුවන් ද කිව්වා. ඒතරම් අපිට අනුන්ගේ සිත් කියවන්නත් බෑ කියලා කිව්වා. ඊට පස්සේ
එහෙමනම් ඔබහන්සේලාට මෙච්චර අවබෝධය ඥානයක් තියෙන ඔබහන්සේලාට පුළුවන් අඩුම ගානේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ සිහි කරන්න මේ ඒකම්පි ජාතු දේ ජාතු මේ විදිහට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පුළුවන්. ඒතරක ඒකත් බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා ඒකත් බැයි නම් මේ දිබ්බේන චක්කුණා විසුද්ධ මේ දිව ඇසින් මේ මැරෙන උපදින සත්වයන් ඒ තැන්වල උපදිනවා දකින්න පුළුවන්තිකිව මේ සත්ව මේ දේවල් කළ නිරිය කියීල තිරිසල් ලෝක යනවා මේ වගේ මේ මැරෙන උපදින සත්වයන් ඒ ඉපදින තැන් දැකීමටත් පුළුවන්ද කියලවක ඉතුරක ඒකත් බැහැ කියලෙක්ව අපිට එහෙම කරන්නත් බැහැකිවවා. ඒ වගේම එතවට මේ සුසී මහමුදුරහන. අපි තුම් මේ ආයස්ම ඒවන් ජානතයව මේ විදිට හැබැයි ජීවිතය අවබෝධ කරගත්ත ජාතිය ශය කරා බ්‍රහ්මචරයා වැස නිම කරා එහෙම ප්‍රකාශ කරනවා කියන හැබැයිතින් ඒවගේම කියන මේ ඒතේ සන්ත විමුක්කාතෙක්කම රූපේ මේ රූපයක්මකුව අරූප ජාන තමන්ගේ ජීවිතෙන් ස්පර්ශ කරනවාතික ඒකත් බෑකුව. ඉති එහෙමත් බැරිවතියද්දි හැබැයිඉතින් මේ වගේ ධර්මතාවයන්ට නැත මේ සමාපත්තිීන්ට සමවදින්ටත් බැහැ මේ හැකියාව කුළුත් නෑ නමුත් කියන අපේ මෙහෙම ජාතියශය කරා බ්‍රහ්මචරයාව නිම කරයි කියලා කියනවා මොකක්ද කියලව මේකට හේතු මෙච්චරත් හැකියාවතිනට ඇයි මේ උඩින් යන්න බැරි නැත අනුගේ හිත් කියවන්න බැරි කියලා. ඊළඟට මේ ස්වාමිනාසලා කිව්වා පඤ්ඥා විමුත්තෝ මයන් අවුදු සුසීම අපි පඤ්ඥා විමුත්තයි කියලා කිව්වා. අපි පඤ්ඥා විමුත්තයි කියල කිව්වා. එතොට මේ සුසි මහාදුර කිව්වා ඔබහන්සලා කියන කාරණය මට ඕක තේරෙන්නේ නැහැකිවා. එනිසානේ මට ඔය පිළිබඳු දේශනාවක් කරන්න කියලා මතක් කරා. එතෝට ද මේ සමට හාමුදුරු පිළිබඳුව දැන් ස්වාමිනාසලත් සමල්ලාට දන්නවා. ඒ නිසාම මේ ස්වාමිනාසල කිව්වා ඔබවහන්සෝක දැනගත්තත් නැතත් අපි පඤ්ඥායි මුත්තයි කියලා උත්තර දෙන්න ගිය නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මේ සුසී මහාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟටත් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලත් එක් වෙච්චක සියලූම කතා බහ භාගිතුන් වහන්සේටත් මතක් කරා. එතොට බුදුරජාණන් වහන්සේ සුසී මහාමුදුරුන්ට කියනවා පුබ්බේවකෝ සුසීම දම්මට්ටිති ඥානං ඉස්සල්ලාම සුසීම දම්මට්ටිති ඥානය තමයි ඇතිවෙන්නේ. පච්චා නිබ්බාන ඥානම් පසුව නිර්වාණ ඥානය කියල කිව්වා. දැම්මයා තවත් හිතාගන්න බැරිවුණ තුර භාගිතුන් වන්සේ අනේ භාගිතුන් වස ඔය කෙටියෙන් කිවදේ මටනන් තේරෙන්නේ නෑ. එනිසාමට අනේ කියලා දෙන්නුවකිව එතුර බුදුරජාණන්සක ඔයාට ඕක තේරුණන් නැතත් ඉස්සල්ලාම ලබන්නේ දම්මට්ටිති ඥානය පස්සේ තමයි මේ නිබ්භාන ඥානය ලබන්නේ කියලා. එතට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ශාසනය රහත් වෙනකොට රහතන් වහන්සල කොටස් දෙකක් වැඩ ඉන්න. ඒ තමයි උබතෝ භාග විමුත්ත සහ පඤ්ඥා විමුත්ත කියලා. එතොට මේ පඤ්ඥා විමුත්ත රහතන් වහන්සලා කියන්නේ උන්වහන්සලා තෝරණකට පෙන්න්නන්නේ අතික්කම්ම රූපේ ආරූප මේ රූප ජාන ඉක්මවාගේ අරූප ජානන කායන පුසිත්තා විර තමන්ගේ ජීවිතෙන් ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් පඤ්ඥා ජිත්වා ආසවා පරික්කේ හෝති ප්‍රඥාවෙන් දැකල සියලූම ආසරව ඒ අයි ප්‍රහිණ කළ තියෙන්නේ. එතොට ඒ අය සමාධිය වසයෙන් දියුණු කරන්න කොතිද්ද. සතර දිහාන දක්වා විතරයි. ඒකයි සතර දිහානයෙන් තොරව කවටවත් රහත්වෙන්න බැහැ අපි හොඳට අවබෝධ කර ගන්නඩ මකද වර්තමාන සමට සමහරය කියන සමහරාත්වෙනය ජාන ලබන්නේ නැහැ කියලා. කිසිම කෙනෙකුට සම්මා සමාධයකින් තොරව සම්මා ඥානයක් ලබන්නේ නෑ. සම්මාඥානයක් ලබන්න ඇතු සම්මා විමුත්තියක් ලබන්නේ නෑ. එකයි දසහංග සමන්නාගතු අරහා කියන සීලුම රහතන් වහන්සල අංග දහයකින් යුත්තයි. අංග දහයත්තින සම්මා දිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාවා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුත්ති කියලා. ඒකයි දසංග සමන්නාගතු වරහා. අට්ටංග සමන්නාගතු සේකා. හික්මෙන පුද්ගලයොන්ටත් අංග අටත් තියෙනවා. එතොට සෝතාපන්න කෙනටත් අංග අටත් තියෙනවා. ඒකන අපි සෝත ආපන්න කෙන ආරි අෂ්ටාංගික මාර්ගයට පෙවේශු නිතත අපේ සෝතාපනය තොටත් එයටත් ඒ අංග අටම පිහිටල තියෙනු. එතොට රහත්වෙනකොට කොහොමත් එයට මේ අංගටම එනිසා සම්මා සමාධීන් තොරව කාටවත් චතුරාර් සත්‍යය අවබෝධ කරගන්න බැහැ. බොජ්ජංගවලත් තින සමාධී ඉති නිසා නිවනට නිවන් දකින්න තියෙන අංගයක්ත්තමයි
සමාධිය කියන්නේ. ඒ වගේම නිවන් දකින්න මාර්ගයක් තමයි සමාධිය. නිවන් දකින්න තියෙන ඉන්ද්‍රියක් තමයි සමාධිය. නිවන් දකින්න තියෙන බලයක් තමයි සමාධිය. ඉතින් ඒ නිසා සමාධියෙන් තොරව කාටවත් එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. හැබැයි මේ සමාධිය තියෙනවා රූප අරූප වශයෙන් අට්ඨ සමාපatti වශයෙන් තියෙනවා. එතකොට මේ සමහර අයට මේ ප්‍රඥායින්දිය ඉතාම ප්‍රබල ශාවකයෝ නාන්නේ වගේ ශාවකයන් සමාධිය දියුණු කරන්නේ තමන්ගේ අවශ්‍යතාවයට පමණයි. එතකොට බොහෝ අයට අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? කෙලෙස් නැති කරන්න, ආශ්‍රවශ්‍ය කරන්න. එතකොට ඒ ආශ්‍රවශ්‍ය කරන්න උපකාර වෙන විදිහට විතරයි සමාධිය පාවිච්චි කරන්නේ. එතකොට අපි කියමු කෙනෙක් පළවෙනි ධානය ලැබුවා කියලා. එතකොට ඒ පළවෙනි ධානය ලැබුවාට පස්සේ නැතේ සමාධිය ලැබුවාට පස්සේ එයාට පේන්නේ සමාධිය මොකක් හැටිද? සංකාරයක් හැටියට නැත්නම් පංච උපාදානස්කන්ධය. එතකොට එයා ඒක විපස්සනා කරනවා. ඒක විපස්සනා කරනකොට මොකද වෙන්නේ? ඒකෙන් මෙයා නිදහස් වෙනවා. ඒකයි. ඉතින් ඊට පස්සේ ආයෙ සමාධිය දිනු කරන්න මහන්සි ගන්නෙ නැහැ. ඒකයි සමාධිය කෙරවර තමයි අට සමාපatti. එතකොට එයා ඒ තාක්කල් හිත දිනු කරන්නේ නැහැ. ඒ අට සමාපatti ලැබුවට පස්සේ තමයි අභිඥා ලබන්න පුළුවන්. එතකොට පුබ්බේ නිවාසානුසු ඥාන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඊළඟට ඉද්ධිවිද ඥාන ඕවා ලබන්න පුළුවන් අර අට සමාපatti දක්වා හිත දිනු කරපු කෙනාට විතරයි. ඉතින් ඒ නිසා ඒ අට සමාපatti ලැබපු නැති නිසා ඒ අයට පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලාට එතකොට මේ 이르දිපාත්‍යාරය කියන දේවල් පාන්න පුළුවන් කමක් නැහැ. අනුන්ගේ හිත් කියවන්න ඕවා හැකියාව උන්වහන්සේලාට නැහැ. ඉතින් නමුත් අර රහත් වෙනකොට කියනකොට ඒ කාලෙත් හිතුවේ රහත් වෙනවා කියන්නේ උඩින් යන අය තමයි මේ රහතන් වහන්සේලා. අනුන්ගේ හිත් කියවන අය තමයි රහතන් වහන්සේලා. ඉතින් ඒ මතේ නිසා තමයි මෙයාටත් හරිම මේක ගැටලුවක් බවට පත් වුණා. එයා හිතුවේ මේ රහත් වෙන ඔක්කොටම උඩින් යන්න පුළුවන්. ඒ වගේම රහත් වෙන ඔක්කොටම අනුන්ගේ සිත් කියවන්න පුළුවන්. දිබ්බ සෝත තියෙනවා. ඊළඟට දිබ්බ චක්කු තියෙනවා. ඉතින් එහෙම තමයි යා හිතාගෙන ඉතින් ඒ නිසා තමයි අර රහත්ය කියන සම්මත ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඇහුවේ ඔබ වහන්සේලාට මෙහෙම ස්වභාවයක් තියෙනවා නම් ඉතින් උඩින් යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ තමයි කිව්වේ උන්වහන්සේලා අපිට එහෙම කරන්න බෑ මොකද අපි පඤ්ඤා විමුක්ත අය කියලා කිව්වා. ඉතින් ඒ වුණාට මෙයාට ඒක තේරුනේ නැහැ. ඒතර උබතෝ භාග විමුක්තයට තමයි මෙන්න මේ ඉද්ධිපාති ආර්යාදී පාන්න පුළුවන්. ඒකයි උබය කියන්නේ මොකද? දෙආකාර විමුක්ත කියන්නේ නිදහස් වෙනවා. හිත දියුණු කරගන්නවා අට සමාපatti දක්වා. ඒතර සමාධියේ හිත දියුණු කරගන්නවා. මොකද අපි සමාධියෙන් කියන්නේ මොකද? චිත්තම් භාවීයති කියන්නේ හිත වඩනවා. හිතෙන් කරන්න පුළුවන් විවිධාකාර හැකියාවල් සඳහා ඒ දක්වාම හිත දියුණු කරනවා. ඒකයි. එතකොට හිත මුල් කරගෙන තමයි කෙනෙකුට ඉද්ධිපාතිහාරය පාන්න පුළුවන්. පෙර ජීවිත බලන්න පුළුවන්. එහෙම නැත්නම් දිබ්බසෝත දිබ්බ චක්කෝම ඒ හිත හරහා තමයි සිද්ධ කරගන්න තියෙන්නේ. ඒ සඳහා අර හිත දියුණු කරගන්න ඕනි අර රූප අරූප ඥාන වශයෙන්. එතකොට ඒ දියුණු කර ආයත තමයි ඒක පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඒ අය සමාධියේ කෙරවරටත් යනවා ප්‍රඥාවෙත් කෙරවරටත් යනවා. දෙපැත්තෙන්ම නිදහස් වෙච්ච හින්දා තමයි ඒ අයට කියන්නේ කවුද? පඤ්ඤා මොකද උබතෝ භාග විමුක්තය කියලා. එතකොට සමාධියත් කෙරවර දක්වාම දියුණු කරනවා. ප්‍රඥාවෙත් කෙරවර දක්වාම දියුණු කරනවා. ඒතර පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා රහත් වෙන අය මොකද වෙන්නේ? සමාධිය ලබන්නේ රූප ඥාන වශයෙන් පමණයි. ඒකයි අතික්කම රූපේ ආරූපා කියන්නේ රූප ඥාන ඉක්මවාගේ ආරූපා කියන්නේ අරූප ඥාන කායේන පුසිත්වා විරේව ජීවිතෙන් ස්පර්ශ කරන්නේ නැහැ. හැබැයි අර රූප ඥාන ලැබුවේ නැහැ කියලා කියන්නේ ඒක අතික්කම කියන්නේ රූපේ ඉක්මවාගේ. ඒකයි ඒතර රූප ඥාන අනිවාර්යයෙන්ම ඒ අය ලබන. මොකද සම්මා සමාධියෙන් තොරව ඒකයි මම කිව්වේ සම්මා ඥානෙ ලබන්න බැහැ. එතකොට උන්වහන්සේලාට අර අරූප වශයෙන් තමයි ඒ ඥාන දිනු කරන්නේ. ඒතර අට සමාපatti දක්වා හිත දිනු කරන්නේ. ඒ දිනු කළාර දිබ්බ චක්වාර ඒ වගේ අපි කියොත් ඒවට කියන්නේ අභිඥාවන්ට උන්වහන්සේලා යොමු වෙන්නේ නැහැ. ඒතර රහත් වුණාට පස්සේ ඔය දිනු කරන්න ඕනේ. මොකද අච්ඡන්දික වෙනවා. ඡන්දය කියන එක නැති වෙලා යනවා. මොකද උන්වහන්සේලාට එතන අනේ අර රහතන් වහන්සේ නම් උඩින් ගියා තාම මට බෑනේ. මම රහත් වෙලා තුඩී යන්න බෑනේ කියලා. ඉතින් එහෙම ආයේ උඩින් යන්න මහන්සි ගන්න ඕනේ නෑ. මොකද උන්වහන්සේලා ආශාව තණ්හාව කියන දේවල් ඒකයි. ඒකට කියන අච්ඡන්දික භාවයට පත් වෙනවා. ඒ නිසා ආයේ ඒව දිනු කරන්න උන්වහන්සේලා මහන්සි ගන්නෙ නෑ. උන්වහන්සේලා ඊට පස්සේ සමාපatti වශයෙන් සම්වදින කොටත් සම්වදින මොකද? අර ඒකට කියන්නේ ඵල සමාපatti කියලා. ඒ තමයි උන්වහන්සේලා අර විරාග සංඥා නිරෝධ සංඥාවන් තමයි දිනු කරන්නේ. ඒතර උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලාට තමයි පුළුවන් මොකද? නිරෝධ
සමාපත්තියට සමවදින්න. එතකොට අර පඤ්ඤායමුත් රහතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. උන්වහන්සේලා සමවදින සමාපත්තියට කියන මොකද්ද? ඒකට කියනවා පල්ල සමාපත්තිය කියලා. ඒ රහතන් වහන්සේලා ගැන තමයි මේ උන්වහන්සේලාටත් මේ පඨවි ධාතු ආදී පිළිබඳ උන්වහන්සේලා සංඥා මනසිකාර නැහැ. නමුත් උන්වහන්සේලාට හැබැයි සංඥා මනසිකාරයන් ඒ සමාධිය තුල තියෙනවා. ඒක උන්වහන්සේලාගේ සමාධිය තුළ සංඥා මනසිකාර තියෙනවා. එතකොට අර නිරෝධ සමාපත්තිය තුළ සංඥා මනසිකාරත් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මේ සුසී මහාමුදුරට මේක නොහැටුනින්ද තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. මොකද අර ස්වාමීන් වහන්සේලා පඤ්ඤා විමුක්ත කවුද උබතෝ භාග විමුක්ත කියලා තෝරන්න ගියේ නැහැ. මොකද මෙයා පිළිබඳ සමහරට දන්නවා මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ගැටලුවත් එක්ක යවා ගන්න ඕමනාව තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේලා උත්තර දෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට එළිය. බුදුරජාණන් වහන්සේ ගියන් පස්සේ එකපාරට මෙයාට කියන්න ගියේ නැම. මොකද අර උන්වහන්සේ පිළිබඳව අවධානය යොමු වෙලා අර මේ දේශනයන්ට යොමු කරගන්න උන්වහන්සේත් එකපාරට දේශනා කරන්න. ඊළඟට උන්වහන්සේ මෙයාට මුලින්ම එක පාටම එයාට නොතේරෙන විදිහට තමයි මොකද අවධානය වැඩි කරගන්න කුතුහලයේ වැඩි කරන ලේසියෙන් මේක හොරකම් කරගෙන යන්න බැරි එකක් ඇටට ඒ නිසා කිව්වා මේ සුසීම ඉස්සල්ලාම ධම්මට්ඨිති ඥානෙ පස්සේ තමයි ඔය නිබ්බාන ඥානෙ ලැබෙන්නේ. දැන් මේක කිව්වන් පස්සේ තවත් ඉස්සල්ලා කිව්වා පඤ්ඤා විමුක්තයි කියලා දැන් කියනවා මේ ඉස්සල්ලාම කෙනෙක් ලබන්නේ මේ ධම්මට්ඨිති ඥානෙ ආය පසුව එයා ලබනවා මොකද්ද? නිබ්බාණී ඥානෙ. ඒතර කිව්වා ස්වාමීනි අනේ මට මේක තේරෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා ඔයාට මේක වැටහුණත් නැතත් ඉස්සල්ලාම කෙනෙක් ලබන්නේ මොකද්ද? ධම්මට්ඨිති ඥානෙ පස්සේ නිබ්බාණී ඥාන. ඒතර මොකද්ද මේ ධම්මට්ඨිති ඥානෙ කියන්නේ? ධම්මට්ඨිති ඥානය කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මතාව පිළිබඳව අවබෝධක් ඥානයට. එතකොට කෙනෙක් සෝතාපන්න වෙනකොටම මෙන්න මේ ධම්මට්ඨිති ඥානය කියන එක ලබනවා. සෝතාපන්න වෙනකොටම ධම්මට්ඨිති ඥානය ලබනවා. එතකොට ධම්මට්ඨිති ඥානය කියන්නේ ජාතිපච්චයා ජරා මරණන්ති ඥාන. මේ ජරා මරණ ඉපදීම නිසා කියලා අවබෝධ කරගන්නවා. ඒකත් ධම්මට්ඨිති ඥානයක්. අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥානං. මේ ජාතිය නැතුනොත් ජරා මරණ නැති වෙනවා කියලා අවබෝධ කරගන්න. ඒකත් ඥානයක්. ඊළඟට අතීතම්පි අද්දානං ජාතිපච්චයා ජරා මරණං. දැන් අපි කිව්වොත් අතීත ජීවිතේ ඇයි මේ හැඬුවේ වැළපුනේ ශෝකකුනේ ජරා මරණයන් හටගත්තේ කිව්වොත් ඒත් මොකකින්දද? මොකක්ද ඒකට හේතුව කියලා ඇහුවොත් ඒක ජාතිපච්ච ඉපදිස්ස නිසා. ඒක විතර එක්කෙනෙක් අවබෝධ කරගන්නවා ඒකත්. ඒකටත් කියනවා ධම්මට්ඨිති ඥානය. ඊළඟට අසති ජාතිය. ජාති නැතිවීමෙන් තමයි යන ජරා මරණ නැති වෙන්නේ කියලා අවබෝධ කරනවා. අනාගතම්පි අද්දාන අනාගතේ කවුරු හරි ජරා මරණ ශෝක පරිදේ දුක් නොනම් විඳිනවා නම් ඒ මොකක් වුණොත්ද? ඉපදුනොත්. ඒක ජාතිපච්චය ජරා මරණං කියලා එයා අවබෝධ කරගන්න. අසති ජාතිය අනාගතේ කාට හරි ජරා මරණ නැති වුණොත් නැති වෙන මොකක් නැති වුණොත්ද? ජාතිය නිරෝධ වුණේ. ඒ ජාති නිරෝධා ඒකයි අසති ජාතිය. ජාතිය නැති වුණොත් ජරා මරණ නැති වෙනවා කියලා ඥානය ඇතුළේ. ඒකට තමයි මේ ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ඒක පටිච්චසමුප්පාදේ හැම දෙයක් පිළිබඳව අවබෝධ තියෙනවා. ඒක ඇති වෙනවා සෝතාපන්න වෙනකොටම. ඒකයි මේ ඉස්සල්ලාම ධම්මට්ඨිති ඥානය තමයි ලබන්නේ. ඊට පස්සේ තමයි නිබ්බාන ඥානය ලබන්නේ. ඒතකොට නිබ්බාන ඥානය කියන්නේ මොකද්ද? එතකොට දැන් සෝතාපන්න වෙනකොට මේවා පිළිබඳව දැන් හේතුව හොයාගත්තට හේතුව නිරුද්ධ කරපු අය නෙවෙයි. ඒක හේතු හොයාගන්න හේතු හොයාගන්න නිරුද්ධ කරපු කෙනෙක් නෙවෙයි. ඒකයි එතකොට රහත් වෙනකොට මොකද වෙන්නේ? හේතුව නිරුද්ධ කරනවා. ඒකයි ඒ අයට නිබ්බාන ඥානය කියන්නේ. එතකොට අපි දන්නවා සමස්තයම ගත්තොත් එම සියලුම දුක් උපදින්නේ මොකක්ද? තණ්හාව නිසා. ඒක තණ්හාව නිසා තමයි සියලුම දුක් සකස් වෙන්නේ. එතකොට රහත් වෙනකොට රහතන් වහන්සේලා මොකද රහත් උනායි කියන්නේ මේ තණ්හාව කියන එක සම්පූර්ණ නැති වුණා. ඒක නැති කරනවා උන්වහන්සේලා. එතකොට මේ තණ්හාව නැතිවීමත් එක්ක උන්වහන්සේලා අන්න අවබෝධ කරගන්න. ඒකට තමයි නිබ්බාන ඥානය කියන්නේ. දැන් නිර්වාණය කියන්නේ මොකද්ද? තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති
අනාලයෝ තස්සා ඒව තන්නහාය කැන අර දුක සකස් කල දෙන තන්නහාවගේම අසේස ගැන චුට්ටක්වත් නැතුව විරාග නිරෝධ විරාකැන් නොවැලි නිරුද්ධ කරන චාගෝ පටිනිස්සාගෝ මුත්ති අනාලු ඒ තන්නාව දීලදාන වීසි කලදාන මුත්ති කැන මිදෙන අනාලයෝ කැන ආලය කරන්නේ නැහැ. අන්න ඒක රහතන් වහන්සේලා තන්නාව සම්පූර්ණ නිරුද්ධ වුණාම ඒකයි තන්නහාව නැති වුණා කියලා උන්වහන්සේලාට ආබෝධ වෙනවා. එතට දැන් පටි සම්පාද ගත උන්වහන්සේන කීනා ජාතිය සේකරා. එතර උන්වහන්සේ ජාතිය සේවනය මොකක් සේවීමෙන්ද. අන භවය අන්න භවශයවීම ති නිසා තමයි ජාතිය සේවෙන භවසේ වෙන උපාදානශය උපාදානශය වෙන්නේ තන්නාශයවීමෙන් ඒ විදියට උන්වහන්සේලාට ඒකයි අර නිවී නිබ්භාන පිළිබඳව උන්වහන්සේලාට ඥානයක් තියෙනවා. එතර අනිකුත් සේක පුද්ගලයන්ට තියෙනම කක්ද. දම්මට්ටිති ඥානී තමයි තියෙන මේගේ ස්වභාවය දැකීමේ හැකියාව තියෙන. ඇයි දුක් විඳින්නේ කියලා ඒ හේතුව හොය දන්නවා. හේතු හොයාගෙන තියෙන්නේ. ඇයි ඉපදුනේ කිව්වොත් ඇයි ඉපදුනේ කිව්වොත් දන්නවා ජාතිපච්චයා. ඉපදුනේ ජාතිපච්චයා. ඊළඟට ඇයි අතීතයේ මේ මම ඇඬුවේ වැළපුනේ ශෝක කරේ ජරාවට පත්ුනේ කිව්වොත් ඒත් මොකද්ද? ජාතිපච්චයා කියලා දන්නවා. ඒකයි. ඉතින් ඒ විදිහට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව මේ මොහොතේ ඒ හටගත් හේතුවක් දන්නවා, අතීත හේතුත් දන්නවා, අනාගතේ මේවා හටගන්න හේතුත් දන්නවා. ඒකට තව ඥාන දෙකක් තියෙනවා. ධම්මේ ඥානය සහ අන්වේ ඥානය කියලා. ධම්මේ ඥානය තමයි මේ මොහොතේ ඇති කරගන්නා අවබෝධය. එතකොට සෝතාපන්න වෙනකොටම දන්නවා ජාතියා ඥානන් කියල කියනවා. ජරාමරණය ඥාන කෙන ජරාමරණ පිළිබඳ හොඳටම සෝතාපන්නනකට අවබෝධ කරගන්න. ජරාමරණ සමුදේ ඥානන් ජරාමරණ හට ගැනීම හේතුවත් අවබෝධ කරන එත ජරාමරණ හටගන්නමකින්ද ජාතිපච්චය එක ඉපදීමින් කියලා. ඒළඟට ජරාමරණ නිරෝධය ඥාන ජරාමරණ නිරුද්ධ කිරීම ඥානයකුත් තියෙන ජරාමරණ නිරුද්ධනමකින්ද ජාතිය නිරුද්ධ වුණොත්. ඊළඟට ජරාමරණ නිරෝධගාමිනි පටිපදාය ඥාන ජරාමරණ නිරුද්ධ කිරීමේ ඒ ප්‍රතිපදාව පිළිබඳවත් ඥානයක් තියෙන. ඒ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒ විදිහට පටිච්චසමුප්පාද පිළිබඳව මේ අයට අවබෝධයක් තියෙන. එකට කියන්නේ මොකද්ද? ධම්මේ ඥානය කියලා. ඒකයි. ඒ ධම්මේ ඥානය දානවා කොහෙටද? අතීතයටත් දානවා අනාගතයට දාන. ඒකට ගැන අන්වේ ඥානක අනුව යනවා කියන එකයි. ඒක දැන් මේ අවබෝධය දැන් අතීතයට පේන්නේ නෑනේ. හරියට අතීත ජීවිතේ පේන්නේ නැහැ. හැබැයි එයා දන්නවා මේ අතීතේ යම්තා ජරා මරණ හටගත්තා නම් ඒ හටගත්තේ මොකක් හින්දාද? ජාතිපච්චය. ඊළඟට එන ජාතිය තියන මේ ජාතිය තියන තාකල් ජරාමන් හටකට ජාති නිරුද්ධ වුණොත් තමයි. එතර අතීතයේ යම් කෙනෙ ජාති නිරුද්ධ කරා නම් ඒ නිරුද්ධ කරේ මොනව කරලද? බෝධි පූජා තියලද? එහෙම නැත්නම් ගහ පූජා තියලද? නෑ. මොකක් ගියලා? අතීතයේ කෙනෙ ජරාමරණ ශෝක පරිදේව නිරුද්ධ කරා නම් කරේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිහිල්ලා කියලා අවබෝධයි. ඊළඟට අනාගතය පිළිබඳවත් ඒ වගේ අවබෝධ කරන. හැබැයි ඒ අවබෝධ කරගන්නේ මොකක් කරාද? මේ මොහොතේ ඇති වුණු අවබෝධය දාලා තමයි අතීතයටත් මොකද අනාගතය සමහරට යට පේන්නේ නැහැ. නමුත් අනාගතය පිළිබඳව යට අර අන්වේ ඥාන කියන එක අනුවගිය ඥානයක් තියෙනවා. කියන්නේ මේ මොහොතේ අවබෝධයට දාන්න පුළුවන්. එතකොට එයා දන්නවා අනිවාර්යෙන් අනාගතේ ජරා මරණ සකස් වෙනවා නම් ඒ සකස් වෙන්නේ ඉපදුනොත්මයි. ඒකයි. ඉපදුනොත් තමයි ඒත් වෙන්නේ. ඒ වගේ කවුරු හරි අවබෝධ කරගන්නවා නම් අනාගතේ කවුරු හරි මේ ජරා මරණ හටගන්නේ මේ ජාතිපච්චයා කියලා එයා දන්නවා. ඉපදුනොත් තමයි වෙන්නේ. ඒක අසති ජාති නැතුනොත් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා. මේ විදියට එයාට අර ධම්මේ ඥානයක් තියෙනවා. අන්වේ ඥානයක් තියෙන. ඒක සෝතාපන්න වෙනකොට සෑම සෝතාපන්න කෙනෙකුටම ඇති වෙන ඥාන දෙකක් තමයි ධම්මේ ඥානය සහ අන්වේ ඥානය. ඒ ධම්මේ ඥානයටම තමයි මේ ධම්මත් තීති ඥානය කියලා කියන්නේ. යථාර්ථ යථා ස්වභාවය දැකීමේ ඥානය. ඒක යථාර්ථ යථා ස්වභාවය දැකීමේ ඥානය. ඒකම අපි තව පැත්තකින් කියනවා මොකද? යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුන්ගෙන් හටගත්ත හේතු ඒ නැතිවීමෙන් ඒ හටගත් හේතු නැතිවීමෙන් ඒ දේ නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගන්නවා. ඒ වගේම සෝතාපන්න අයට තව කියනවා අපරප්පච්චේ ඥානය කියනවා. පරප්‍රත්‍යක්
අවශ්‍ය නෑ හැම සෝතාපන්න කෙනෙකුටම අපරපච්ච ඥානය තියෙනවා. එකන ජීවිතයට මොනවහරි දෙයක් හටගත්තොත් ඒ හටගත්ත දේ හේතුව හැමදේම හේතු අවබෝධ කරගෙන තියෙන්නේ. මොනවහරි දෙයක් හටගත්තොත් ඇයි මේ දේ හටගත්ත කියල හේතුව දන්න. හැබැයි හේතුව දැනගත්තට තාම හේතුව අයින් කරලා නෑ. හේතුව නැති කරන්න මොකක්ද කරන්නේ. නිතරමන් ආර්යෂ්ඨාංක මාර්ගයට පෙවේශ වෙන ඇති හේතු අහුණු ගමන් එයා බලන්න මේක නැති කරන්න නම් මේ හේතුව මොකද කරන්න ඕනේ. ආන සම්මාධිට්්‍ය ඇති කරගන්න ඕන සම්මා සංකල්පය ඇති කරගන්න සම්මා වාච ඇති කරගන්න සම්මා කම්මන්ත ඇති කරගන්න සම්මා ජීව ඇති වෙන්ඩෝන සම්මා වායාම දිවුණ සම්මා සතියෙන් ඉන්න සම්මා සමාධීන් ඉන්ඩෝ නිතේනිස හැමවිලේම අඩිය තියන්නේ යන්න කොහෙට්ටද ආර්යෂ්ඨාංක මාර්ගය කර එය දන්න ඒක තමයි දුක් නැති කරන්න තියෙන මාවත කියලා එක ජීවිතයට සෝක පරිදේව දුක්දුම්න සටකන්නු එයා දන්නවා මේ සෝක පරිදේව දුක්දුම්න සටකත්තමකින්ද ජාති පච්චයා දැන් අපිට සෝක පරිදේ දුක්දුම්න සතක්කන මතක් වෙන මොනවද ඒක එක හේතු මතක් වෙන නේ ගාදෝස නිසා නේද අරයා නිසා මෙයා නිසා නේද ඒ විදිරතම අපිට හරියටම ආසන්න හේතු අහුවෙන්නේ නැහැ එතට අර සෝතාමන්නයි හරියටම දන්නවා ඉපදීම කියන එකට නැතන් ජරමකද ජරාමරණය කියන දේට ආසන්නම ළඟම හේතුව තමයිමකක්ද ජාති ඒකයි ජරාමරණයන්ට ආසන්නම හේතුව තමයි ජාති ඒකයි එතරය දන්න ඒකට දන්නවා යන්තා කණ්ඩනවාද වැලපෙනවාද සෝ කරනවාද ඒමකක් හින්දද ඉපදීම නිසා ආන්‍යතවර තමයි මේ ඉපදීම නිරුද්ධ කරන්න ඕන ඉපදීම නිදහස් වෙන්න ඕන එතර මොනවද ඉපදුනේ දැමනොද ඉපදිලතින් ස්කන්ද ආන කන්දානම් පාදු භාව ආයතනානම් පටලහාව එනම් මේ ස්කන්ද පහළ වෙලා තියෙන තාක්කල් ඒවගේ මේ ආයතන පහල්ල තින තාක්කල් එනම් දුකින් නිදහස් වෙන්න බැහැ ඒනම් මේකට තියෙන තන්නාව ආසා වනිවාරය නිරුද්ධ කරන්න ඕනි ඒක ජාතිපච්චා එකයි ඉපදිච්ච නිසා දුක්කිදනකව ඒ අදන්න මොනවද දැන් ඉපදිලති එතට ජාති තූරණකට කොහොඳ පෙන්න්නන්නේ යාතේ සන්තේ සන්තත්තානන් සම්මි සම්මි සතිනිකායි ජාති සංජාති යොක්කන්ති අබින කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාබ ස්කන්ධ පහළ වෙච්චි නිසයි මේ ප්‍රශ්න තියෙන ආයතන ලැබුණ නිසයි මේ ප්‍රශ්න තියෙන්නේ ඒනම් මේ ස්කන්ධයන්ගේ පහළවීම තින තාකල් කාටුවත් ජරාමරණ සෝක පරිදිව දුක්දුම්නස් වලින් මිදෙන්න බෑ මේ ආයතන පහළ වෙන තාක්කල් කාටවත් මේ ජරාමරණ සෝක පරිදේව දුක්දුම්නස් වලින් එදොට අන්න කලකිරෙන කාටද පංචුපාදානස්කන්දයටයි කලකිරෙන්නේ ආයතනයටයි කලකිරෙන ඇයි දැම් මෙතනදී ජරාමරණයන්ට කෙලිම හේතුවමකක්ද පංචුපාදනස්කායතනයන්ගේ පහළවීම එතොට මේ වෙලාවේ ඒක හේතු දැකල දැකල ඒ හේතුවට කලකිරෙනවා කලකිරලමකද වෙන්නේ පංචුපාදානස්කන්දෙන් නිදහස්වෙන්ඩයා අන්න බාන එත පංචපාදානස්කන්දෙන් නිදහස්වෙන්ඩ කියල මොනොද කරන්නඩ පංචපාදානස්කන්දයට තින චන්දරාගෙන ඇතිවන්නේ ඇයි මෙයා නිසාන විදවන්නකිව මෙයාටමකද වෙන්නේ යං ආලයක් කර හිටියනම් අනාලයෝ වෙනවා එතට යට ආලය කරන්නේ නෑ ඇයි ඇගිලි දික් කරන්න කාට දැම හිතම පංචපාදානස්කන්දයට ඇගිලි දික් කරනවා ආයතනයන්ට ඇගිලි දික් එතට මොකද වෙන්න ආයතනයන්ට තියෙනර චන්ද්‍රාගමකද වෙන්නේ නැතින මේ ආයතනයම් පවතින තාකල් තමයි දුක්විදින්නේ නම් මේ ආයතනයන්ගේ නිදහස් වෙන්න මෝනි එත ආයතන නිදහස් වෙනෝ කියලා අපි කරන්නමකක්ද ආයතනයන්න තියෙන චන්දරාගේ නැති කරනවා ඒක නිදහස් වෙනගෙන මුත්ති ගැන එක මිද නොමගෙන්ද තන්නහාවෙන් අවිද්‍යාවෙන් තමයි මිදෙන්නේ එතොට අර ඇගිල්ල දෙක්කරනකොට අර කැමැත්තමකොද වෙන්නේ නැති වෙනවා ඉතින් ඒ විදියට මුලින්ම සාාවක එක මේ සෝතාපන්න සෑම සාාවයකයෙක්ම මෙන්න මේ ධම්මට්ටිති ඥානය කියන එක තමයි අවබෝධ ඒකටම අප තමයි අපි කියන්නේ ආර්ය න්‍යාය අවබෝධ කරගන්න සෝතාපන්න වෙනකට ආර්ය න්‍යාය අවබෝධයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උපපජ්ජති ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා ඉමස්මින් සතිකැන මෙය ඇතිකල්ලි මෙය වේ එතර මෙතන ගත්තොත්මකක්ද මේ ඇතිකල්ලි මේ වේ කැන ජාතිපච්චයා ජරාමරණයක ඉමස්මින් සති එක ජාතියා සති ජරාමරණං ඉළඟට ඉමස්සුප ජාතිය ඉපදුනොත් අන්න ජරාමරණ උපදිනවා ඒක ජාති පච්චයා ජරාවරණන් කියන්නේ ඒකයි ඊළඟට අනි පැත්තර ගත්තොත් අසති ජාතියා නත්ති
ජරාමන එක ඉමස්මින් අසති ඉදන්න හෝති එකයි අසති ජාතිය නත්ති ජරාමරණං එම නැත්තං ජාති නිරෝධ ජරාමරණ ආන නිරෝධ එකයි ජාති නිරෝධා ජරාමරණ සෝකපර දුකද නිරුද්ධන්ති ගැන්න අපි ඒකයි එතට එයා දන්නවා ජාතිය නිරුද්ධ උනොත්තමයි මේ ජරාමරණ සෝක පරිදේව දුක්දුම්න්නස් නිරුද්ධ වෙන්න ඒ විදිරර පනි සම්පාදය පුරහාාවට මේ ආර්ය න්‍යාය පිළිබඳ හොඳට අවබෝධ කරගෙනන්න ඉති ඒකරමතා මේ ධම්මට් තිති ඥානය කියලා කියන්න එතට ඒකයි මේ කියනේ සුසීම ඉස්සල්ලම කරන්න ඕනි දේමකක්ද උඩින් යන්ඩ හිතන එක නෙවේ ඉස්සල්ලම කරන්න ඕනිමකක්ද මේ ධම්මට්ටිති ඥානය ඇති කරගන්නවන පස්සේ තමයි ඔය නිබ්බාන ඥානය ඇති කරගන්න ඒකන ඉස්සල්ලාම් පුදුරයන්න කන්න ආදිකයේ වඥා කියන මුලින්ම රහත් භාවය පිණිස දේවල් නෙමේ කරන්නේ ඉස්සල්ලමකක්ද අර මේ ධම්මට්ටිති ඥානය ඇති කරගන්න තම එක අපි හැම්වෙලේම් බලන්න ඕනිමකක්ද හේතු පල වසයෙන් බලන්නතම හැවිලේම් පුරුදු කරන්න ඕනිමකද පස්සෙ තමයි අපි ඒකර තියෙන ආසාාව තන්නහාව ඒක ඉස්සල්ලම රෝගය හොයාගන්නු පස්සෙ තමයි රෝග නැති කරන්න වෑයම් කරන්නේ ඒ රෝග නැති කරන්න තමයි අපි මොකද කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග ගමන් කරන්නේ ඒකයි. එති ඒ ඉස්සල්ලම අපි හොයා ගණ්ඩෝනි මේ වාට හේතු ඒකයි දැම් මේ පෞගේ දේශනාවලම විවිධ හේතු එකේ වයි ඔක්කොම හේතු පලවසයෙන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ. ඉට පස්සේ බුදුරජාන් වන්ස මේ සුසීම සාමනාසිං අහනවා තම්මින්කින් මංජති සුසීම ඔබ මොකද හිතන්නේ රූපං නිච්චංවා නිච්චංවා මේ රූපය නිත්‍යය ධනිත්‍යද කළ මේ සුසීම ස්වාමිනාන්සකෙන් භාගිතුන් වහන්සේ හන තොට මේ ආමුදුරුව පිළිතුර දෙනවා අනිච්චම්බන්ති ස්වාමීණී ඔය රූපය නං අනිත්‍යයයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා යම්පනා නිච්චන් සුකංවා දුක්කංවා සුසීම යමක් අනිත්‍යන එක සැපද්ද දුකද්ද කිල් හැවා. එතර මේ අපි ඉරිතුරු දෙනවා දුක්කම්බන්තේ ස්වාමීණි මේක මහා දුකක් කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා යම්පනා නිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං. ඉතින් යමක් අනිත්‍ය නම් ඒ වගේ මේක මහා දුකකුත් නම් විපරිණාම ධම්ම ඒක වෙනස් වෙලාත් යනවා නම් කල්ලන්න තන් සමුනුපස්සිතුන් මේ ගැන මේ විදිහට කල්පනා කිරීම සුදුසුද කියලා අහනවා. ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මේ රූපය කියන්නේ මමය මාගේ මට අයිති කියලා කල්පනා කිරීම හරිද කියලා සුදුසුද එහෙම හිතන එක කිව්වා. ඒතරක නොහේ තම්බන්ති ස්වාමීනි එහෙම කල්පනා කිරීම නම් සුදුසුම නැහැ කිව්වා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආයත මේ පංච පාදානස්කන්ධය ගැනම මේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා තස්මාසිය සුසීම ඒ නිසා සුසීම යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තංවා බහිද්ධාවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා යන්දූරේ සන්තිකේ සබ්බං රූපං නේතම් මම නේසු හමස්මින මේසු වත්තාති ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඉතින් මේ රූපේ මේ විදිහට මම මාගේ මට අයිති කියලා ගන්න බෑ. මේක අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා නම් එහෙනම් මේ රූපය ගැන නිතරම නුවණින් විමසා බලන්න ඕනි. යම්කිසි රූපයක් ඇත්තම් අතීත අනාගත ඊළඟට වර්තමාන ඊළඟට අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම හීන පනීත දුරේ සන්තික ආන්නේ සෑම රූපයක්ම සෑම රූපයක් නේතම් මම නේසුහමස්මින මේසු වත්තාති ඒව මූතන් යථා මේක මමය නේතම් මම කියන්නේ මේක මාගේ නොවේ මම නොයි මගේ ආත්මය නොවේ කියලා ඒව මේත යථාභූතං කියන මේ රූපයේ තියෙන යථා ස්වභාවය සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියන මනානුවණින් දකින්න ඕනි කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයම දේශනා කළා. ඊට පස්සේ කියන ඒවම් පස්සංසුතේ මේ විදිහට සුසීමයන් ශාවකයේ දැක්කොත් රූපස්මින් නිම්බින්දති රූපේට යා කලකිරෙනවා. වේදනායපි නිම්බින්දති වේදනාවටත් කලකිරෙනවා සංඥායපි නිම්බිත සංඥාවටත් කලකිරෙනවා සංකාරේසුපි නිම්බින්දති සංස්කාරයන්ට නිම්බින්දති විඥානස්මින් නිම්බින්දති විඥාණයටත් කලකිරෙනවා නිම්බින්දම් විරජ්‍යති යමෙක් ඉතින් කලකිරුණොත් මොකද වෙන්නේ විරජ්‍යති කියන්නේ ඇලෙන්නේ නැහැ විරාගා
යමකිදින් කල නොවැලුනොත් විමුත්තිය නිදහස් වෙනවා. විමුත්තිස්මින් නිදහස් වනාම විමුත්තිමිති ඥානං හෝති. අන්න නිදහස් වනාය කියල නිබ්බාන ඥානයකිව එක නිදහස් වනාය කියල ඥානයක් ඇති වෙනවා කිව්වා. කීනා ජාතිය තකර තම වුණ ජාතියසයකුණා උසිතම් බ්‍රහ්මචරියන් බ්‍රහ්මචරියාව වැසනිම කර කතන් කරණයන් අරිහත්වය දක්වාන අයනම් නොවත් දියුණු කරන්න ඕනේ නෑ. නාපරං එකයි මතු ආයමකුත් අරිහත් වෙන තරහත් භාවය සඳහා කළයුතු කිසි දෙයක් නෑ කියල හොඳටම අවබෝධ කරගන්න එකයි කත කිච්ච කියලකැන් රහතන් වහන්සල කෘත්තිය කරලා අහවරයි. ගියාට පස්සේ උන්වහන්සල දන්නවා දැන් පාරේ ආර්යෂ්ඨාංක මාර්ගයේ ගමන් කරලා අහවරයි ආයතින් දුක් නැති කරන්න කියලා සීහ උපදෝගන්න එහෙම කරන්න මොකුත් අවශ්‍යතාවයක් නෑ. සීයෙන් ඉන්නෝ නැත ආය පස් නැතිවේ කියල එහෙම රහතන් වහන්සට සීයෙන් ඉන්නෝනේ නැහැ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සුසීම ස්වාමීන් වහන්සේට දැම් මෙහෙම දේශනා කරම් පස සුසී හාදුරු මොකද වෙන්නේ උන්වහන්සේත් රහත් වෙනවා. ඒ වෙලාවේ මේ දේශනාවන ඉන්නකට උන්වහන්සේත් අරහත්වයට පත්වෙනවා. ඉතිං එහෙම නිසාහනවා ජාතිපච්චා ජරා මරණන් සුසීම පස්සති. සුසීම ඔබ දකිනවාද මේ ජාති ප්‍රත්තියෙන් තමයි මේ ජරාමරණ හටගන්න කියලා. ඔබ දකිනවාද කියලා හැව. ඒවම් බන්තය ස්වාමි එහෙමයි කිව්වා. ඊට පස්සේ භවපච්චා ජාතීති භවප්‍රත්තියෙන් තමයි ඉපදීම තියෙන්නේ. එහෙම දකිනවාද කියලා හැවා. ඒවම් බන්තය ස්වාමි එහෙමයි කිව්වා. ඉළඟට උපාදාන පච්චයා භව මේ උපාදාන ප්‍රත්තියන්තම භවය පවතින්නේ. එහෙම දකිනවාද කිව්වා. එහෙමයි ස්වාමිනි කිව්වා. තන්නා පච්චා උපාද මේ තන්නා ප්‍රත්තියන්තම උපාදානය පවතින්. එහෙම දකිනවාද කිව්වා. එතරක එහෙමයි ස්වාමීනි කියලා. ඉළඟට වේදනා පච්චා තන්නා මේ වේදනා ප්‍රත්තියන්තම තන්නහ පවතින්නේ. එහෙම ඔබ දකිනවාද කියලා හැවා. එතොට එහෙමයි ස්වාමිනි කිව්වා. ඉළඟට පස්සපච්චා වේදන මේ ස්පර්ශ ප්‍රත්තියෙන් තමයි වේදනාව පවතින්නේ. වේදනාව සකස් වෙන්නේ. එහෙම දකිනවාද කියලා එතරක එහෙමයි ස්වාමීනි. සලායතන ඉළඟට පස්සපච්චයා වේදන ස්පර්ශපත්තියෙන් තමයි විඳීම් පවතින්නේ. දකිනවාදක එහෙමයි ස්වාමිනික සලායතන පච්චයා පස්සු මේ සලායතන පරත්තියෙන් තම ස්පර්ශය පවතින්නේ. එහෙම දකිනවාද කිලැව එහෙමයි ස්වාමිනි කිවෝ. ඉළඟට නාමරූපච්චා සලායතන මේ සලායතන පවතින නාමරූ ප්‍රත්තියෙන් කියලබ දකිනවාද එහෙමයි ස්වාමිනි කිවෝ. ඊළඟට විඤ්ඥාන පච්චා නාමරූප මේ නාමරූ පවතින විඤ්ඥාන ප්‍රත්තියෙන් කියලබ දකිනවාද කියලව එහෙමයි ස්වාමිනිකවා. සංකාර පච්චා විඤ්ඥාන මේ විඤ්ඥාන පවතින සංස්කාරපත්තියෙන් කියල ඔබ දකිනවාද කියලෙහවා එහෙමයි ස්වාමිනිකිවා. ඊළඟට අවිද්‍යාපච්චා සංකාරා අවිද්‍යාපරතියෙන් තමයි මේ සියලු සංස්කාර පවතින්නේ කියල ඔබ දකිනවාද එහෙමයි ස්වාමිනිකිවෝ. ජාති නිරෝජා ජරාමරණ නිරෝධන්ති මේ ජාතිය නිරුද්ධනොත්තමයි මේ ජරාමරණ නිරුද්ධ වෙන්නේ කියල ඔබ දකිනවාද කියලෙහවා එහෙමයි කිව්වා. ඊළඟට භව නිරෝධ මේ භවය නිරුද්ධනොත්තම ජාතිය නිරුද්ධෙන් ඔබ දකිනවාද කියලෙහවා එහෙමයි ස්වාමිනි කිව්වා. ඊළඟට උපාදාන නිරෝධා භව නිරෝධ උපාදාන නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ භවය නිරුද්ධ ඔබ දකිනවාද කියලෙහවා එහෙමයි ස්වාමිනි කිව්වා. ඊළඟට තන්නහ නිරෝධා උපාදා නිරෝධ තන්නහ නිරුද්ධවීමෙන් උපාදා නිරුද්ධන කියල ඔබ දකිනවාද කියලා එහෙමයිකිවා. වේදනා නිරෝධා තන්න මේ වේදනා නිරුද්ධ වුණොත්තම තන්නාව නිද ඔබ දකිනවාද කියලව එහෙමයිකිවෝ. ඊළඟට පස්ස නිරෝධා වේදන මේ ස්පර්ශ නිරුද්ධ වුණොත්තම වේදනා නිරුද්ධ වෙන ඔබ දකිනවාද කියලාව. එතොට එහෙමයි කියල පිළිතුරු දුන්නා. සලායතන නිරෝධා පස්ස නිර මේ සලායතන නිරුද්ධ වුණොත්තම ස්පර්ශ නිරුද්ධ ඔබ දකිනවාද කියලාව එහෙමයි කිව්වා. ඊළඟ නාම රූප නිරෝධා සලායතන මේ නාම රූප නිරුද්ධ වුණොත්තම සලායතන නිරුද්ධ වෙන ඔබ දකිනවාද කියලව එහෙමයිකෝ. ඊළඟට විඤ්ඥාන නිරෝධා නාමරූප විඤ්ඥාන නිරුද්ධ වීමෙන් තමයි නාමරූප නිරුද්ධ වෙන ඔබ දකිනවාද කියලාව එහෙමයි ස්වාමිනි කිව්වා. ඊළඟට සංඛාර නිරෝධා විඤ්ඥාන මේ සංස්කාර නිරුද්ධ තමයි විඤ්ඥාන නිරුද්ධ වෙන්නේ ඔබ ඒක දකිනවාද කියලාව එහෙමයි ස්වාමිනි කිව්වා. අවිද්‍යා නිරෝධා සංකර්ම මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තමයි සංස්කාර නිරුද්ධ වෙන්නේ කියලා ඔබ දකිනවාද කිව්වා එහෙමයි ස්වාමිනි කියලා කිව්වා. පිළිතුරු දුන්නා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ගහනවා අපිනතුවන් සුසීම ඒවන් ජානන්ත ඒවම් පස්සේ දැන් ඔහොම ඔබට දකින්න පුළුවන් ඔබට ඔහොම පේනවා. එහෙම පේන ඔබට පුළුවන්ද දැන් ඉර්ධිපාතය හරි පාන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් ඉතින් ඔබට පුළුවන් දැන් ඔක අවබෝධ කරගෙන ඉන්න. ඉතින් ඔයම අවබෝධයක් තියෙන දැන් එන උඩින් යන්නකො පොඩ්ඩක් නේද? උඩින් ගිහලා පෙන්නන්න.
ඉතින් ඔබට පුළුවන්ද දැන් එක්කෙනෙක් බොහෝ අය ඇදියට පෙනී සිටින්න පුළුවන්ද කියලා ඇහුවා. මේ තියෙන බිච්චි ඔක්කොම විනිවිද යන්න පුළුවන්ද කියලා ඇහුවා. අහස කුරුල්ලෙක් වගේ දැන් පියාඹන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ වතුරේ පොළොවේ යන වගේ යන්න පුළුවන්ද කිව්වා. පොළොවේ මේ වතුරේ වගේ කිමිදෙන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් හද හිරු අත ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟට මේ දිව කනින් දිව්‍ය මනුස්ස සද්ද අහන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟට අනුන්ගේ සිත් දැන් කියවන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟට මේ චතුප්පවාත ඥානෙ මරණ උපදින සත්‍යයන් දකින්න පුළුවන්ද? ඊළඟට මේ අට සමාපatti මොකද්ද අරූප ඥාන අරූප සමාපatti වලට ඔබට සමවදින්න පුළුවන්ද? මේ විදියට මේ ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ අසා සිටියා. ඒතරක නොහේ තම්බන්ද අනේ ස්වාමීන් මට නම් ඔය මොකුත්ම බෑකිව. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට තුවන් සුසී මේ වංජානන්තය වම්පන්ස මේ ඔය විදියට ඔබ දන්නවා දකින්නවා කිව්වා මේ ජාතිපච්චය ජරා මරණ කියලා ඒවා ඔක්කොම දන්නෝ. දැන් ඇහුවම කිව්වනේ ඒවා දන්නවා කියලා ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ කියලා ඒවා දැන් දන්නවා දකින්නවා. ඉතින් එත දානි සුසීම වෙయ్యා කරන මේ සංච ධම්මානං අසමාපatti. ඉතින් නමුත් මේ විදිහට ඔබ ප්‍රකාශනයක් කරනවා. හැබැයි ඉතින් ඒ වුණාට මේවට කරන්නත් බෑ කියලා කියන ඔබ. එතකොට ඉතින් සුසී මහඳුරු භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳලා සමාව ගන්නවා. අච්චයම් මේ බන්තෝ අච්චගමා ස්වාමීනි මම වරදින් යට වෙලා ගියා කිව්වා. යතා බාල්ල යතා මූල්ලං යතා කුසලං මෝඩ කෙනෙක් වගේ අන්ධ කෙනෙක් වගේ බාලයෙක් වගේ ස්වාක්ඛාතේ ධම්ම විනේ මේ ස්වාක්ඛාත ධර්ම විනේ ධම්මත්තේන කෝපබ්බජ බර්මේ හොරකම් කරන්න තමයි මම පැවිදුනේ කියලා කිව්වා. තස්ස මේ බන්තේ භගව අච්චයන් අච්චයතු පද. ඒ නිසා ස්වාමීනි මගේ වරද හැටියට බාර ගන්න ආයතින් සංමතු සංවරයේ පිණිස. ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කිව්වා තග්ග සුසී මච්චෝ ඒකාන්තෙම සුසී ඔබන වරදෙන් බොහොම යට වුණා කිව්වා. ඔබ බොහොම අන්ධයෙක් වගේ මෝඩයෙක් වගේ මේ ස්වාක්ඛාත ධර්ම විනී ධර්මයේ හොරකම් කරන්න ඔබ පැවිදි වුණා කිව්වා. මේක හරියට බුදුරජාන් වහන්සේ දේශනා කරා සුසීම යම්කිසි රජ කෙනෙක් ළඟට හොරෙක් කරන් එනවා. මේ රජතුමා මේ හොරාට මේ ධනුවමක් දෙනවා. මෙයාව හිස මුඩු කරලා මල් මාලයක් දාලා සතර මං සන්ධි හැමතැන මැරන් ගිහිල්ලා දකුණු දොරටුවේ මෙයාගේ හිස ගසා දාන්න. එහෙම කරනකොට යාට යම්කිසි දුකක් වේදනාවක් මොන හරි ඇතිවේදි කියලා. එතුරුක ස්වාමිනියාට ගොඩාක් දුකක් වේදනාවක් අනිවාර්යෙන් එකෙන් හට ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා සුසුයි මාන්නයටත් වැඩිය මේ ස්වාක්ඛාත ධර්ම විනයක යම් කිසි කෙනෙක් මේ ධර්මයේ හොරකම් කිරීමේ අදහසින් මහණුනොත් එහෙම ඒකත් ඊට වැඩිය ඊ타ත්ම බරහනක බරපතල විදියට විඳවන්න සිද්ධ වෙනවායි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. විනීපාතාය සංවතේ නිරේ යන්න හේතු වෙනවා කිව්වා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය හොරකම් කිරීමෙන් යම්කි හොරකං කරනවා නම්. ඉතින් නිසා තමයි අපි බුදුරජාන් වහන්සේගේ ධර්මය දේශනා කරනකොට ඒක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයක් හැටියට හැම වෙලෙම දාන්න ඕනේ. මේක මට වැටුණා මට තේරුණා කිය දැම්මොත් මොකද වෙන්නේ? එතකොට ඉතින් අපි භාග්‍යතුන් වහන්සේගේ දේ හොරකම් කළා අපේ අවබෝධය හැටියට දෙනවා. ඒක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලා පවා දේශනාවක් කරනකොට කියනවා තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන කියලා කියන්නේ. සියල්ල දත් සියල්ල අවබෝධ කරගත් භාග්‍යතුන් වහන්සේ තමයි මේ චත්තාරෝ ධම්මුද්දේශ වගේ එක දේශනා කරනු කියන්නේ මේක භාග්‍යතුන් වහන්සේ තමයි අවබෝධයෙන්. එක අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ නමක් මේ උන්වහන්සේගේ නම නන්දක කියලා ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේලා පිරිසකට භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවක් කරා. ඉතින් මේක වෙසමුණි රජුරුව අහගෙන ඉඳලා ගිහිල්ලා සක්දේව රජතුමාට කිව්වා. සක්දේව රජතුමාට පුදුම හිතුණා මේ දේශනාව කොහොමද මේ ස්වාමීන් වහන්සේ කරන්නේ? මොකද එයා දන්නවා මේක මේ ගොඩාක් අය දන්න දේශනාවනේ බුදුරජාණන් වහන්සේ කරලා තියෙන. හැබැයි ඒක මේ මිනිසයන් අතර වැඩි
ප්‍රකට වුණේ නෑ ඒ තමයිර දේශනාවත්තින සාධභික්වේ කාලේන කාලං අත්ත විපත්ති පච්චක්කිතා හෝති සාධභික්වේ කාලේන කාලම් පර විපත්තිය පච්චවෙක්කිතාවද සාධභික්වේ කාලේන කාලං අත්ත සම්පත්ති පච්චවෙකිතා හෝති සාධභික්වේ කාලේන කාලම් පර සම්පත්ති පච්චවෙක්කිතා හෝති කලින් කල තමන්ට ඇතිවෙන විපත්ති අනුන්ට විපත්ති සමහර කලින් කල තමන්ට ඇතිවල තියෙන සම්පත්ති අනුන්ට ඇතිවල තියෙන සම්පති සිහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන හැබැයි ඒක දේශනා කරන්න දේවදත්ත හාමුදුරුවෝ මුල් කරගෙන. ඉතින් ඒ නිසා මේක ඒ හේතුව නිසාවත් හාමුදුරුවෝ අතර ගිහි අය අතරත් මේක වැඩි ප්‍රකට වෙන්නේ නැහැ නිකන් මේක වැහිච්චි දේශනාවක් බවට පත් වෙන. හැබැයි දෙවියන් අතර මේක බොහොම ප්‍රකට දේශනාවක් බවට පත් වෙනවා. එතකොට මේ සද්දේව රජතුමාට හඳු මේ හාමුදුරුවෝ කොහොමද මේ දේශනාව එහෙම කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ සද්දේව රජතුමා මොකද කරේ අර ස්වාමීන් වහන්සේ හිටියේ විහාරස්ථානයේ පහළ වෙලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේ මේ විදිහට දේශනා කර ඇත්ත කිව්වා. ඒතර කිව්වා ඔබ වහන්සේගේ වැටහීමක්ද කියලා ඇහුවෝක. එතකොට උන්වහන්සේ කිව්වා සද්දේව රජතුමනි මිනිසෙක් තමන්ගේ සත්‍ය ප්‍රමාණය සමහරු අත්වලට සමහරු තමන්ගේ ඇඳුම්වලට යම් කිසි පළතුරු වර්ගයක් කරන් එනවා. එතකොට කෙනෙක් ගිහලා අහනවා කොහෙන්ද අප්පා ඔයාට ඔච්චර ඔය හොඳ පළතුරු ටික. එතකොට හැබැයි මේ ඔක්කොම පළතුරු ටික ගේන්නේ කොහෙන්ද? නගර මැදේ තියෙන හොඳට පළතුරු ගොඩක්. ඕකෙන් තමයි ගේන්නේ. ඉතින් මේ මිනිස්සු හරියට කියනවා නම් කියන්න ඕනේ මොකද්ද? අපි ඔය පළතුරු ටික ගේන්නේ අන්න අර නගරයේ තියෙන පළතුරු ගොඩෙන් කියලා. ආන්නේ වගේ තමයි මේ ලෝකයන් සුභාසිතයක් ඇද්දේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ කිව්වා. අපි ඉතින් උන්වහන්සේ කියපු අරගෙන කියන අය මිසක් මේ අපේ වුණා නෙවෙයි කිව්වා. දැන් බලන්න රහතන් වහන්සේලා මොනතරම් බුදුරජාණන් වහන්සේට නිතරම මුල් තැන දෙනවද? ඒකයි ශ්‍රාවකයන්ගේ තියෙනු තිබිය යුතු ධර්මතාවයක් තමයි අර මේ අපි පෞගේ දේශනාවක පෙන්වුවේ මේ කීටාගිරි සූත්‍රයේ සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ තමයි සත්‍රුන් වහන්සේ ශාවකෝ හමසි මං අහන කෙනෙක්. ඉතින් මං අහලා කියනවා මිසක මගේ දේවල් මොකුත් නෑ. අපි ඔක්කොම කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචන පමණයි. සත්තා මේ භගවා ජානාති භාග්‍යතුන් වහන්සේ තමයි මේ ඔක්කොම දන්නේ. අහන්න ජානාමි මන්නම් මොකුත් දන්නේ නැහැ. ඒක එහෙම නිහතමානීත්වයේ ඉඳි හින්න ශාවකයන්ට තමයි මේ ශාසනයේ සැබෑ පිටක් පිටිසරණක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ලෝකේ යම් සුභාසිතයක් ඇද්දේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා අපි නිතරම ධර්මයේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ තමයි ඉහළටම ගන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ කියපුවා තමයි අපි හැම වෙලේම ප්‍රකාශනය කරන්න ඕනි. අපි සමාධිය ගැන කතා කරත් අපිට දැනුණු සමාධිය ගැන නෙමෙයි කතා කරන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ සමාධිය කියන්නේ කොහොමද කියලා තෝරපු විදිහට. ඒකයි භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න ඕනි කිව්ව දේවල් තමයි අපි සිහි කරන්න ඕනි. ඒකයි. ඒක පොඩිද ලොකුද දන්නවද කියන එක අපිට අදාළ නැහැ. ඒකයි ඒ වන්නේ සමහර දේශනාවල් අවදාරණයෙන් කියලා දෙයියේ දේශනේ කියන්නේ අභික්කනං සකංචිත්තං පච්චවේකිතබ්බන් නිතර තමන්ගේ හිත ප්‍රතිශ්‍රාව කරන්න කියනවා. දීඝරත්ත මිදං චිත්තං රාගේන දෝෂේන මොහේන සංකිලිට්ඨං චිත්ත සංකිලිට්ඨා භික්ඛවේ සත්තා සංකිලිට්ඨං චිත්ත බෝධානා විසුද්ධන්ති. ඉතින් දැන් අපි ඒවා ඒ විදිහට මේක භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන. ඉතින් අපි මේවා නිතර පුරුදු කරන්න. ඒතකොට තමයි යන්න කෙනෙකුට සැබෑ පිහිට පිළිසන්න ලැබෙන්නේ. ඉතින් එහෙම නැතුව මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ පොඩ්ඩක් නන්දාගෙන අපිට ඕනියෝනේව කිව්වොත් මොකද වෙන්නේ? ඒතකොට ඉතින් ධර්මයේ හොරකම් කරන එක තමයි කරන්නේ. ඒකයි ලාභ සත්කාර වෙනුවෙන් තමන් මිනිසුන්ට කැමතිව දෙන්න ගියොත් මිනිසුන්ට ඉක්මනට නිවන් දකින්න ඕනේ හින්දා අපි නිවන් මාර්ග ඉක්මන් කරලා දුන්නොත් මොකද වෙන්නේ? දේශි කරලා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ඒතර අපි අර ධර්මයේ අන්න හොරකම් කරනවා. ඉතින් අර කට්ටියත් ඒ කරන්නේ දැන් ආවි මොකටද? Tamanට ජීවත් වෙන්න තැනක් ගන්න ගෞරවයක් ලබා ගන්න තමයි ධර්මයේ පාවිච්චි කරේ. ඉතින් ඒ නිසා අපිට හරියට කියනකොට සමහරලාට ඉතින් ලොකු මේකක් නොවෙන්න පුළුවන්. ඉතින් මොකද ඉල්ලන දේ නෙවෙයි දෙන්නේ. ඉතින් එහෙම නොවුනට අපි නිතරම හැබැයි බුදුරජාණන් වහන්සේ කියපු දේම කියන්න නිහතමානී වෙන්න ඕනේ. එතකොට තමයි අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු දේ කරන ශාවකයන් බවට පත් වෙන නිසා අපි හැම මොහොතෙම භාග්‍යතුන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ මම ශාවකෙක්. භාග්‍යතුන් වහන්සේ තමයි දේවල් දන්නේ මම නම් දන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ කියනවා එයා තමයි ශාසනය හරියට ඇටකුණා නොවුණු සාරවත් ශාවකෙක් කියලා. නැත්තම් අනිත් අය මොකද වෙන්නේ? මම දන්නවා කිව්වම ඇටකුණා වෙච්ච අය. ඒ අය දන්න දෙයක් සමහරලාට නෑ. ඉතින් ඒ නිසා අපි ඒකයි දන්නේ නැහැ කියන එකම තමයි මේ ශාසනය මොකද්ද? සාරවත් භාවය. භාග්‍යතුන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ කියලා නිතරම සී වෙනවනේ ඒක තමයි සාරවත්. මම භාග්‍යතුන් වහන්සේ කියන විදිහට තමයි භාවනා කරන්නේ සිහි කරන්නේ. උන්වහන්සේ මොනවද සිහි කරන්නේ කිව්ව ඒවට මම ලොකු තැනක් දෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලයේදී සමහර අයට බණපදයක් කිව්වම අර නකුල පියතුමාට බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා ආතුර කායස මේ සතු චිත්තං අනාතුරම් භවිස්සති. ගෘහපතිය මේ කය ලෙරුණාට හිත ලෙඩ කරගන්න ඕක නිතර සී කරන්න කියනවා. ඉති මෙයා ඊට පද සැරියුත් මහරහතන් වහන්සේ ළඟට යනකොට මෙයාගේ මුණ හරි ප්‍රභාස්වරයි. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ අහනවා ගෘහපති ඔබ භාග්‍යතුන් වහන්සේගේ මොන හරි ධම් කතාවක්වත් ඇහුවද? ඒතර කිව්වා කිංචි නෝසියා මොකද නැත්තේ ස්වාමීනි මම ආද අමෘතයෙන් අභිෂේක ලැබුවා කිව්වා. බලන්න අර බණපදිර දෙන වටනාක මහාදේශනයක් කරන එක පදයයි සී කරන්න කිවේ. ගෘහපතිය මේ කය කියන්නේ නිතරම ලෙඩ වෙනවා මේක නිකම් බිත්තර කට්ටක් වගේ. ඉතින් මේ වගේ කයක් අරගෙන කෙනෙක් හිතනවනම් මම නිරෝගී කියලා මෝඩකම හැර වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ සී කරන්න ආතුර කායස් මෙච්චර ලෙඩ වෙන කයක් තියෙන මේක කියන්නේ මේ කය ලෙඩ වෙනවා. හැබැයි චිත්තං අනාතුරම් බය හිතනන් ලෙඩ කරගන්නේ නැහැ. ඒතර බාන්නේ යා දෙන වටනාකම අර බණපදයට අමෘතයෙන් අභිෂේක ලැබුවයි කියලා. එතට සී කරන්න කිවුදේ ඉති ඕක භාගතුන් වහන්සේ කියන්න ඕන මන් දන්නවන මන් ලෙඩ වෙනවා කියලා නේද දැන් අතහැරියන මොකද වෙන්නේ. ඒනම් අර වගේ දෙයක් එන්නේ නැතුර බාන්න ඒ අය බුදුරජාණන් වහන්සේ කියන දේ සිහි කරන ශාවකයන් බවට පත් වුණා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල එතකොට ඒක අපි ඒක නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඉතින් බොහෝ කාලයක් අර සර්පයෙක්ගෙන් වල්ගේ අල්ලගත්තා වගේ තමයි ධර්මයේ කියලා නෑ වැරදි විදිහට පාවිච්චි කරන්න ගියොත් වාද විවාද පිණිස ලාභ සත්කාර වෙනුවෙන් මේක පාවිච්චි කරන්න ගියොත් බොහෝ කාලයක් අයහපත අනර්ථය දුක පිණිසම ප්‍රසිද්ධ වෙන්න කියලා විවිධාකාර මත ප්‍රකාශ කරොත් ඒක ලේසි වෙන්නේ නැහැ. ඒකයි බොහෝ කාලයක් දුක පිණිසම හේතු වෙනවා. ඉතින් ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් තමන්ගේ කියලා කිව්වොත් ඒ අය මේ ලෝකේ දරුණුම හොරු හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අපි නිතරම කාට හරි බණපදයක් කියනවා නම් ඒක හොඳට භාග්‍යතුන් වහන්සේ කිව්වට භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා කියන්න. අනිත් ඒවා භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා කියන්න යන්න හොඳ නැහැ. ඒක තමන්ගේ අදහසක් නම් තමන්ගේ අදහසක් ඇටියට කියන්න ඕනේ. ඒතකොට තමයි ඒක සාධාරණ දේශනා බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරුවා මගේ කියලා කිව්වොත් එහෙම නැත්නම් මගේව බුදුරජාණන් වහන්සේ කිව්වොත් එහෙම ඒ දෙකම ඊ타ත්ම භයානකයි. ඉතින් හැම දිනාටම මේ ධර්මයේ කෙරේ මහා ප්‍රසාදයක් ඇති වෙන බාන ධර්මයේ හොරකම් කරන්න ආපු අයටත් ශාසනය පිහිට පිරිසන්නක් ලැබෙන නම් අපි මේ අවබෝධය සඳහා මේ ශාසනයට පෙවසුනනම් අපිටත් අනිවාර්යෙන් මේ ජීවිතේ මේ ධර්මය අවබෝධ කරගන්න භාග්‍යවාසනා ලැබෙන. ඒකට අපිට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට අවධානය යොමු කරන්න. උන්වහන්සේට මුල් තැන දීලා ඉඩ දීලා උන්වහන්සේගේ කියපු විදියට අපි ශාසනය ගමන් කරොත් මේ ජීවිතේම අපිට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන. ඒ නිසා හැම දිනාටම ඒ තථාගත සී සද්ධර්මයෙන් නිවැරදිව ඉගෙන කියාගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. හොඳයි අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධා ගෞරවපත්තියෙන් යුතුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු උතුම් වටිනා ධර්මයේ තාම ශ්‍රද්ධා ගෞරවපත්තියෙන් යුතුව ශ්‍රවණය කරා. ඒ තුලින් අපේ චිත්ත සංතාන තුල අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැපි සැපීමෙන් ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා. මේ දේශනාවන් සිද්ධ කිරීම අප තුළින් අමෘත දානමය පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේශනා ශ්‍රවණය කිරීම තුළ අපිට භාග්‍යතුන් වහන්සේ කෙරේ මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවයි කාන්තේන් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම මේ ධර්මේ නම් මනාකොට දේශනා කළ තේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක තථාගත ශාවකයෝ සුපටිපන්නයි. මේ විදිහට ත්‍රිවිධ රත්නය කිරීම අපිට මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් බද්ධයක් ඇති. ප්‍රසාද සිතක් පහළ වීමම අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරා ත්‍රිවිධ රත්නය කිරීම ප්‍රසාද සිත පහළ වුණා. ඒ තුලින් අපි චිත්ත සංතාල තුන අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් ඇති වෙන. ඉතින් අද දිනේදීත් විශේෂ පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න බලාපොරොත්තු වෙන දෙසැම්බර් 5 වෙනි දින ධර්ම දේශනා සඳහා අනුග්‍රහය දක්වන්නේ කල්යාණ මිත්‍ර පිරිසක් විසින් නිරතුරුවම බෝධි අංග වඩමින්
තුළින් පතන්නාව බෝධික නිර්වාණ ධර්ම නිර්වාණය අවබෝධ කිරීමට මේ පින හේතුවේවා කළේ අයි පාර්ථනා කරනවා. දෙසැම්බර් මාශය පන්දිනය සමරණ ප්‍රභා සුජාතාසා නන්දනයන අයට නිදුක් නීරෝගී සුවපත් භාව චිරජීවනි දීර්ඝාශ ලැබේවා කියලා ඒ ආශිර්වාද කරනවා. සංසාරගත සත්වය සිරු සත්‍යයන්ට පිණුම් අනුමෝදන් කරන මේ රැස් කරගත්තු ධාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ජීවත්ව සිටින දෙමව්පියන් ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අය ආශිර්වාද කරනවා. ඒ වගේ මද දෙසැම්බර් 5 වෙනි දින දානමය කටයුතු සඳහා අනුග්‍රහය දක්වන්නේ සජිනි මලිත් ඇතුළු පවුලේ සෑම දෙනා සාලිකා සංජීව ඇතුළු පවුලේ සෑම වයස අවුරුදු 74ක් ආයුවන්දා මේට මාස 3කට පෙර මියගිය බර්ටි මාරන්දාවෙල මාමාට පින් අනුමෝදන් පිණිස මේ රැස් කරගත්තා උදාාරතර පුුණ්‍ය ධර්මය ඒතුම් බලින් ඒ මිය පරලෝගිය පින්වත් මාමාට මේ පින් අනුමෝදං කර මෙතුමා මේ පින සාදු කියල අනුමෝදං වේවා මේ පින් අනුමෝදංවීමෙන් ලැබූ ජීවිතය ආවිශ්‍ය වර්ණ සැපබල ප්‍රඥාවල් ලබන්න ඒ වගේම දිව්‍ය මනුෂාදී දෙගති උපදමින් අයිතා ඉක්මනින්ම චතුරාර් සත්‍ය අබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පිනෙතුමාට උපකාරි වේවා කියල පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ දෙසැම්බර් 4 වෙනි දින සිකුරාදා දානමය කටයුතු සඳහා අනුග්‍රහය දැක්වේ. පළවෙනි උපන්දිනය සමරන සෙනායා මායා දුන්න දියනයට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීමට සහ රයන් මායා දුන්න පුතුණුවන්ට ආශිර්වාද කිරීම අරමුණු කරගෙන එම දෙමව්පියන් විසින් ඉතින් මේ සිද්ධ කරගත්තාව ධාරතර පුුණ්‍ය ධර්මය අනුභව බලයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලා ගැනන්තු ගුණානුභව බලයෙන් උපන්දිනය සමරණ සෙනායා මායාදුන්න දීනියට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා ලැබුවාව නව වසර තුළ දෛනික ජීවන කටයුතු සාර්ථකව ඒ දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා බාහිල කිසිම උපද්‍රවාදයකට ලක්නොවී පූර්ණ සඳමරන ලක්මෙන් දිනෙන් දිනේ දරුවා දියුණුවට වැඩීමට පත්වේවා කලපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම රය මායා දුන්න පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන අධ්‍යාපන කටයුතු ආදී සිද්ධ කරනවා නම් ඒවා පහසුවෙන් පවත්වාගෙන යන්න නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒවගේම පිය ශානිත් ගුණතිලක මහත්මසින් දානය සඳහවද උපකාර කරන එතුමීට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඉතින් අද දිනේදී මේ රැස් කරගත්තාව සකල විද කුසලානිසංස ධර්මයන් සියලූම අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා මේ පරලෝකීය ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා ඥාතීන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා. සියලු දෙවි දේවතාවන්ට සියලු සත්වයින්ට මේ පින අනුමෝදන් කරමු. සියලු දෙනා මේ පින අනුමෝදලා නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා. සියලු රටවල ජනතාවට වසංගත රෝගී වැළඳිලා වෛද්‍ය ප්‍රතිකාර කරන අයට නිරෝගී භාවී දීර්ඝායුෂ ලැබේවා. මේ වසංගත රෝගී ඉතා ඉක්මනින්ම සියලු රටවල් වලින් නිදා නැති වෙලා සියලු දෙනාටම දෛනික ජීවන කටයුතු පහසුවෙන් පවත්වාගෙන යන්න නිදුක් නිරෝගී සුවපත් භාවී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා. අද දිනේදී ධර්ම දානය සඳහා දායකත්වයෙන් සැපයූ පින්නතුන් සියලුම දෙනාටමත් දානමාන කටයුතු සඳහා උදව්පකාර කරපු පින්වත් සියලු දෙනාටමත් ඒවා සකස් කරලා පූජා කරපු පින්නතුන් සියලුම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය කරන පින්වත් සෑම දෙනාටමත් පවුල්වල දුර්වල ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටත් මහා සංඝරත්නයටත් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ජින්නෙන් ජලයෙන් වස් විසාදයකින්
කිසිම අන්තරාවක් නොවේවා කායික මාන්සක සුසානය ලැබේවා සම්බුධ ශාසනය මුල් කරගෙන තවතවත් දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවම් දියුණු කරගෙන මේ ජීවිතේම චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න හේතු ආශනාවීවා කලපි ආශිරවාද කරනවා. සියලු දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් සිද්ධ කරමු. අපි රැස් කරගත්තු ධාරතර පුුණ ධර්මයන් සිලු ඥාතීන් මේ පින් අනුමෝදංගලා ජීවිත සුවපත්වේවා කියලපි පින් අනමෝදන් සිද්ධ කරම. ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතය ඉදංවෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ එත්තාවතා චම්මේහි සබ්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍යකම්මේන මාමී භාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තියායි දම්මී පුුණ්්‍යකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බදුකා පමුංචතු තුන්වන්ගේ අනන්තු ගුණානු භාබලින් සැමදනාට සිත සාන්තිවීවා ක්‍රාශිරවාත කරන. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනාස මාතේ භවත්වන්තරායෝ සුකී දීගායුකෝ බව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබබුද්ධානු භාවන සබ්බ දම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදාසොත්ති භවන්තුතේ සාදු 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 ඕකාස වන්දාමි බන්තේ ශුපත්තේවා මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාදු සාධුවනමෝදාමී සාමිනා කතම් පුඤ්ඤං මය්යන්දා තබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස කාරත්තේන කතං සබ්බං අච්ඡයං කමකමේ බන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ තීරවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පන්දුතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමි සාදු 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 බද්දක විහාරී ආරණ්‍ය සේනාසනයේ මගින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාව පැවැත්වූ බද්දක විහාරී ආරණ්‍ය සේනාසනයේ ගරු අනුශාසක පූජනීය දයාගරුපති විඥාන ස්වාමීන් වහන්සේට চিරාත් කාලයක් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය ලබා දීම පිණිසත් ශාසනික කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවයත් පතන්නා වූ බෝධියකින් ධර්ම අවබෝධය ලැබීම පිණිස අප සියලු දෙනා රැස් කරගත් සීලම කුසලානුසංසයන් හේතු වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කර ඔබ තමට තෙරුවන් සරණයි. එට උදෑසන 8 සිට සීල භාවනා වැඩසටහන පැවැත්වෙන බව